මෙන්න මේ උඩම තියෙන එක හරිද? resistive and small inductive. ඒ කියන්නේ ප්‍රතිරෝධී සහ කුඩා පේරණ බැර සඳහා ඔන්න ඔය ෆියුස් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ GL GG කියලා ගහලා තියෙනවා නම් අපිට ඒකෙන් කියන්නේ මේක ගන්න මෙන්න මේ කැටගරි ඒවට. හරි. ඒතකොට GM කියන ඒවා ගන්න කියලා කියනවා මෝටර් ලෝඩ් වලට. මෝටර් ලෝඩ් වලට. දැන් මෝටර් වලට ගැලපෙන්නේ මොකද එයාට හයි ඉන්රෂ් කරන්ට් එකක් කියන්නේ අර ෂණිකව ධාරා වැඩිවීම වලට ඔරොත්තු දෙනවා මේ GM කියන මෝටර් මේ ෆියුස් එක. එතකොට M කියනකොට අපිට තේරෙන මෝටර් කියලා අදහසක් ගන්නත් පුළුවන්. ඊළඟට තියෙන AM කියනවා. AM මේව පාවිච්චි කරන්නේ semiconductive loads වලට. semiconductive loads කියන්නේ එතකොට semiconductors පාවිච්චි කරන්නේ electronic circuit වලට. එතකොට AM කියන ඒවා මෙන්න මේ අන්තිමට තියෙන AM කියන ඒවා පාවිච්චි කරන්නේ electronic circuit වල. electronic loads ඉලෙක්ට්‍රොනික බැර සඳහා තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට අනිත් එක GRGS කියන ඒවත් semiconductive හැබැයි power electronic වලට. power electronics කිව්වහම අපි thyristor controlling වලට තමයි පාවිච්චි කරන්නේ. ඒක නම් high current එකක් යන application. දැන් මේවට ලොකු current එකක් යන්නේ නැහැ මේකේ. මේ GRGS කියන ඒවා power electronic කියන්නේ ඔය thyristor අපි SCR කියලා කියන්නේ IGBT ඒ වගේ ඒවට පාවිච්චි කරන මේ වගේ සර්කිට් වල පාවිච්චි කරනවා ඔය ෆියුස් එක. හරි. එතකොට මේ අපිට ටියුට් එකේ දීපු රූප සටහන අනුව මොකක්ද ඒක කියන්නේ? දෙවනි කොටුවෙන් කියන්නේ GG GL කියලා කියන්නේ. ඒතකොට මොකක්ද අපි කියන්න ඕන? පූර්ණ පරාස කාණ්ඩයක් සතු වීම. පූර්ණ පරාස කාණ්ඩයක් සතු වීම. එනම් ප්‍රතිරෝධී සහ කුඩා පේරක බැර සඳහා බෝඩ් එකේ යට පේන්නේ නැහැ කියලා කවුරුත් මැසේජ් කරේ නෑනේ. අදෙන් හරිනේ. කුඩා ප්‍රතිරෝධී සහ කුඩා පේරක බැර සඳහා. ඔන්න හරි. ඊළඟට ඊතලයේ ගහලා තියෙන්නේ 120යි කිලෝ ඇම්පියර් කියලා ගහලා තියෙනවා. 120යි කිලෝ ඇම්පියර් කියලා ගහලා තියෙනවා ඊළඟට. 120යි කිලෝ ඇම්පියර් කියලා ගහලා තියෙනවා ෆියුස් එකේ. පොඩියට පේනවා එතන පේනවා පොඩියට ගහලා තිබ්බට ඉස්සරහා ගහලා තියෙන 500යි වෝල්ට් කියලා. ඒ 500යි වෝල්ට් කියන්නේ මොකද්ද? විභව ආතතිය. 500 වෝල්ට් කියන්නේ විභව ආතතිය. ඒ කියන්නේ වෝල්ටේජ් ස්ට්‍රෙස් එක. හරිද? එයාට ඒ වගේ විභව ආතතියක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. විභව ආතතිය. වෝල්ටේජ් ස්ට්‍රෙස් එක. ඊළඟ අන්තිම කොටසෙන් කියන්නේ මොකක්ද? ඒක කියලා තියෙනවනේ. හරි. අන්තිම කොටසෙන් කියන්නේ ඔන්න විභව ආතතිය. ඊට කලින් ඔය 120යි කිලෝ ඇම්පියර් කියන එක අමතක වුණානේ. 120යි කිලෝ ඇම්පියර් කියන්නේ මොකද්ද? බිඳ වැටුම් ධාරිතාවය. නැත්නම් බ්‍රේකින් කැපැසිටි බිඳ වැටුම් ධාරාව. එයාට
එයාගේ ස්ට්‍රක්චර් එක වෙනස් නොවි ගෙනියන්න පුළුවන් උපරිම ධාරාව. එතකොට කවුරු හරි යන්න පුළුවන් ඔය කිලෝ ඇම්පියර් 120ක් යනකම් බලන් ඉන්නවද කියලා. ඕ එතකොට ෆියුස් වෙනවා. ෆියුස් වෙනවා කියන්නේ අර මැද තියෙන ලින්ක් එක ෆියුසින් ලින්ක් එක පිච්චෙනවා. ඒක පිච්චුනාට HRC ෆියුස් එක කිලෝ ඇම්පියර් 120ක් යනකම් පුපුරන්නේ නැහැ. ඉතින් අකුණක් වගේ ලොකු ඇම්පියර් එකක් ආවම තමයි කුඩු වෙලා යන්නේ. ඒක සාමාන්‍ය මේ ෆියුස් වුණා කියලා HRC ෆියුස් එක කුඩු වෙලා නැහැ කොයි වෙලාවකවත්. ඒකේ ඕනනම් අර ෆියුස් වුණා කියලා පොඩි කූරක් උඩින් එළියට එනවා. සමහර ඒවා එහෙම කූර ආවේ නැතත් අපි මල්ටිමීටරෙන් චෙක් කරගන්න වෙනවා මෙයා වැඩ කරනවද නැද්ද කියලා. බලා ගන්න ඉන්ඩිකේෂන් එකක් තියෙනවා පොඩි කූරක්. හරිද? පොඩි කූරක් උඩ තියෙනවා. ඒකෙන් බලා ගන්නත් පුළුවන්. හරි. ඔන්න ඒකේ කොටස් හතරම හරි ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා ලියා ගන්න. පළවෙනි එක ප්‍රමත ධාරාව, දෙවෙනි එක පූර්ණ පරාස කාණ්ඩය, එහෙම නැත්නම් ප්‍රතිරෝධී සහ කුඩා පේරක බැර සඳහා කියන එක. බෝඩ් එක පේන්නේ නැහැ නේද? බෝඩ් එක පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. අසංග බෝඩ් එක පේනවද ඔයාලට? අසංග hello oh sir බෝඩ් එක පේනවද අසංග ඔයාලට? oh payno sir පේනවනේ. රයිට් රයිට්. හරි හරි. oh sir හරි yes හරි. හරි මියුට් කරගන්න අසංග. හරි. රයිට්. පළවෙනි එක ප්‍රමත ධාරාව, දෙවෙනි එක පූර්ණ පාරාස කාණ්ඩය, එහෙම නැත්නම් ප්‍රතිරෝධී සහ කුඩා පේරක බැර සඳහා තුන්වෙනි කොටසට යන්නේ තුන්වෙනි කොටුව බිඳ වැටුම් ධාරිතාවය, හතරවෙනි එක විභව ආතතිය, එහෙම නැත්නම් වෝල්ටේජ් ස්ට්‍රෙස් එක. දැන් මේ වෝල්ටේජ් ස්ට්‍රෙස් එක නිකන් ඔයාලා හිතන්නේ 400 වගේ දැම්මොත් 400 ප්‍රමාණවත් නැහැ. ඇයි ඒ? දැන් සිංගල් පේස් එකකනේ මේක වදින්නේ. 230යිනේ. HRC fuse එක 230ක් කියමු. මේක 230ට ප්ලග් කරාම අවුලක් නැහැනේ. හරි මේක 3 phase ගෙන යන තැනකට ප්ලග් කරමු මොකද වෙන්නේ? මේ වගේ. එතකොට මේ දෙක අතර 400 වෝල්ට්. ඒතකොට වෝල්ටේජ් ස්ට්‍රෙස් එක 400යි. 400ක් දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. දැන් 400 දැන් දරා ගන්නට වඩා වැඩිපුරත් එක 500ක් දීලා තියෙනවා. දැන් ඔකට ප්‍රමත වෝල්ටීයතාව කියලා කියන්න පුළුවන්. වඩා හොඳයි විභව ආතතිය එහෙම නැත්නම් වෝල්ටේජ් ස්ට්‍රෙස් එක කියන එක. අරකසුව සැරසිදුවේහි මොකක්ද? molded cases circuit breaker. molded case circuit breaker. MCCB වල ලක්ෂණ මොනවද කියලා අහන්න. MCCB වල ලක්ෂණ මොනවද කියලා. හරි. මම දැක්ක මේ අර group එකේ දාලා තිබ්බා. කවුද? Prince චින්තක නේද? Prince චින්තක දාලා තිබ්බා මේ PDF එකක්. ඒක බලන්න ඒක හොඳයි. පැහැදිලි කිරීමක් තියෙනවා. ඒකයි මම දැක්ක soft starter එකේ විස්තරය දාලා තිබ්බා. ඒක අනිත් අය බලන්න තමයි දාන්න නැත්තේනේ. කට්ටිය බලනවද දන්නේ නැහැ මම. මේ ඒක හොඳයි. හොඳට විස්තර කරලා තිබ්බා. එතකොට අපෙන් අහන්නේ MCCB එකේ මොනවද තියෙන ලක්ෂණ කියලා. එතකොට දන්නවා ගෙවල් වල MCCB එක පාවිච්චි කරන්නේ නැහනේ. MCCB එක පාවිච්චි කරන්නේ ඉන්ඩස්ට්‍රියල්. හරි. ගෙවල් වල නැහැ කියන්න බෑ. ඉතින් ගෙවල් වල මොකක් හරි කර්මාන්තයක් කරනවා නම් ගෙවල් වල තියෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් පාවිච්චි කරන පරිපත බින්දිනයක් තමයි MCCB කියලා කියන්නේ. හරි. ඒකේ දැන් අහනවා දෙකේ ඒ කොටස මොකද්ද MCCB ලක්ෂණ මොනවද කියලා. හරි. ලක්ෂණ මොනවද කියලා අහන්නේ. අපි ලියාගෙන යමු. ඔයාලට අහන්න මට අහුවට උත්තර දෙන්න අමාරු වෙන්නේ මේ තියෙන හැමෝගෙම අහන්නත් බෑ. පළවෙනි එක
හැමෝම දන්නවා MCB එකක තියෙන ෆීචර්ස් ටික මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද්ද MCB එකේ තියෙනවා thermal operation එකයි magnetic operation එකයි. මේ මොකක්ද? කියන්නේ තාප සහ චුම්බක මෙහෙයුම් පද්ධති වලින් සමන්විත වීම. දැන් මොකද මම MCB වලදීත් ආයි කියලා දෙන්නම් මේක. ඒක නිසා දැනට ඔම ලියාගමු නැත්නම් මම ලියාගෙන ඉවරුනහම කියන්නම් මොකද්ද මේ thermal effect එකයි magnetic effect එකයි කියන්නේ MCCB වල තියෙන. දැන් පළවෙනි එක උත්තරේ තාප සහ චුම්බක මෙහෙයුම් පද්ධති වලින් සමන්විත වීම. thermal and magnetic. හරි. thermal and magnetic operation. Right. දෙවැනි එක ක්‍රියාකාරී මට්ටම් තුනක් සහිත වීම. ක්‍රියාකාරී මට්ටම් තුනක් සහිත වීම. කියන්නේ operation levels තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? on off trip. ඒ කියන්නේ MCCB එකක් ගත්තම හරිද? MCCB එකේ තියෙනවා on position එක තියෙනවා, off position එක තියෙනවා, trip කියන position එකක් තියෙනවා. ඒක off කරලා තියෙනවා නම් off කරලා තියන්න පුළුවන්, on කරලා තියෙනවා නම් on කරලා තියන්න පුළුවන්. trip position එකේ තියන්න පුළුවන්. අපිට remote operation කරනවා නම් trip position එකේ තියන්න පුළුවන්. ඊළඟට MCCB වල ඊළඟ ලක්ෂණය තමයි බිඳ වැටුම් ධාරිතාවය කිලෝ ඇම්පියර් 100 දක්වා පැවතීම. බිඳ වැටුම් ධාරාව කිලෝ ඇම්පියර් 100 දක්වා පැවතීම. දැන් ඒක දැන් වෙනස් වෙන්න පුළුවන්. දියුණු වෙනකොට මොක තව වැඩි වේගෙන යන්න පුළුවන්. බ්‍රේකින් කැපැසිටි එක වැඩි වෙන්න පුළුවන්. බිඳ වැටුම් ධාරිතාවය ඉහළගයක් කිව්වත් හරි නැත්නම් උදාහරණයක් විදිහට කිලෝ ඇම්පියර් 100ක් බිඳ වැටුම් ධාරිතාවය. ඊට පස්සේ දුරස්ත පාලන හැකියාව. දුරස්ත පාලන හැකියාව. දුරස්ත පාලන හැකියාව කියන්නේ රිමෝට් ඔපරේෂන් කරන්න පුළුවන්. අපිට රිමෝට් ඔපරේෂන් කරන්න පුළුවන්. හරිද? රිමෝට් ඔපරේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දුර ඉඳලා පාලනය කරන්න පුළුවන්. ඒ රිමෝට් එකකින් පාලනය කරනව නෙමෙයි. අපේ පවර් සිස්ටම් වල තියෙන බේකර නම් ඔක්කොම රිමෝට් ඔපරේෂන් කරන්න පුළුවන්. දැන් ඉන්ඩස්ට්‍රියල් තියෙනවා MCCBත් ඒ වගේ රිමෝට් ඔපරේෂන් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොනවද කියලා තා චුට්ටකින් ඉගෙන ගන්න හම්බ වෙනවා. ඊළඟ එක ඇම්පියර් 25 සිට ඇම්පියර් 1600 දක්වා වූ පරාසයක් සතු වීම. ධාරා ප්‍රමාණයක් සතු වීම. ඇම්පියර් 25 සිට ඇම්පියර් 1600 දක්වා ධාරා ප්‍රමාණනයක් සතු වීම. තවනොද ඊළඟ කරන්නේ ලියන්න මෝටර් මගින් ක්‍රියා කරවිය හැකිවීම. කියන්නේ මෝටර් ඔපරේෂන් එකක් කරන්න පුළුවන්. මෝටර් ඔපරේෂන් එක කරන්න පුළුවන්. ඒ මෝටර් එකකින් ඔන් කරන්න, ඕෆ් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් කරන්න, මයික්‍රෝවේව් කන්ට්‍රෝල් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් මේකේ තියෙන ෆීචර්ස්. අලුත් ඉලෙක්ට්‍රොනික කැජමැටික්ස් හයි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව ELR සම්බන්ධ කිරීමේ හැකියාව. ELR සම්බන්ධ කිරීමේ හැකියාව. මම මේ උදාහරණයක් කියන්නේ ELR සම්බන්ධ කිරීමේ හැකියාව. කවුරු හරි ආයේ දැන් මේ ELR කියන එක දන්නේ නැහැ නේ කියලා. ඉන්ස්ටිටියුට් එකේ ඉස්සරහට තියෙනවා ELR කියන්නේ මොකක්ද කියලා. ELR කියන්නේ Earth Leakage Relay. Earth Leakage Relay.
එහෙම කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉස්සරහදී පැහැදිලි කරලා දෙන්නම් මේ මොකද්ද කියන එක. ඉතින් තව ඔක්සලරි සම්බන්ධ කරන්න පුළුවන් මේ MCCB වලට ඔක්සලරි එකක් සම්බන්ධ කරලා වෙන වෙන වැඩ කරගන්න පුළුවන්. එයාට කියලා වෙන වෙන වැඩ කරගන්න පුළුවන්. ඒ වගේ අන කීපයක් අපි ලිව්වා. ඊළඟට අපි ටියුට් එකේ B කොටසට යන් දෙකේ B කොටස. අරකසුව සැර සිඳුවේහි දුරස්ත පැන්නුම් කාර්ය සඳහා යොදා ගනු ලබන්නේ අන්න දුරස්ත පැන්නුම සඳහා පැන්නුම් කාර්ය ට්‍රිපින් එක රිමෝට් ට්‍රිපින් ඒ කියන්නේ MCCB එකේ රිමෝට් ට්‍රිපින් MCCB එකේ රිමෝට් ට්‍රිපින් එක ගැන තමයි මේ අහන්නේ. ඒක ගත්තම අපිට කොටස් දෙකකට මේව කරන්න පුළුවන්. හොෂාන් එන්ටර් වෙනවා යනවා. හොෂාන් රිමෝට් ට්‍රිපින් ගත්තාම මේක යනුව නම් දැන් අපි ඉඩ දීලා තියෙන්නේ දෙකයි ලියන්න. මොනවද මේ දෙක? මෙතන දන්න අයත් ඇති. under voltage tripping. එහෙම නැත්නම් මේකට කියන UVR under voltage relay UVT කියන එක තමයි වඩා හොඳ. UVT under voltage tripping. ඊළඟට S shunt ට්‍රිපින් එකක් තියෙනවා. ST කියලා කියන්නේ අපි මොකද STR. ඒ මොකද R දැම්මේ? shunt trip relay කියන එකට තමයි STR කියලා. එහෙනම් මේක අපි ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් ලියලෙමු. under voltage trip shunt trip relay. නැත්නම් මේකට අපි කියන under voltage coil එකක් හයි කරන්න පුළුවන්, shunt coil එකක් හයි කරන්න පුළුවන්. මොකටද? MCCB එකට. MCCB එකට remote trip කර ගැනීම සඳහා remote trip කෙනෙකුට අපේ අවශ්‍යතාවයන් තියෙන එක. ඒ අවශ්‍යතාවයන් සඳහා අපි පාවිච්චි කරනවා gadgets දෙකක්. මොකක්ද මේ gadget එක? UVT එකයි STR එකයි. UVT කියන්නේ under voltage strip එක, STR කියන්නේ shunt trip එක. හරි. ඔක තමයි උත්තරේ. සිංහලෙන් කොහොමද ලියන්නේ? මේකට කියන්නේ අවවෝල්ටියතා පෙන්නුම. අවවෝල්ටියතා පෙන්නුම. මේකට කියන්නේ උපපත පැන්නුම් පිළියවනය. උපපත පැන්නුම් පිළියවනය. පිළියවනය. උපපත පැන්නුම් පිළියවනය. විස්තර අහනවද ඒක ගැන? නෑනේ. ඒකහන්ද මේක පොඩ්ඩක් මෙතනම කියලා දීලා ගියා නම් හරි. මෙතනින් එහාට මේ UVT එකයි STR එකයි ගැන අහලා නෑ. එතකොට දැන් මේ දන්න කෙනෙකුට තේරෙන්න පුළුවන්, නොදන්න කෙනෙකුට මුකුත්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. හරිද?
දැන් මේ MCB එක ගත්තොත් MCCB එක ගත්තොත් හරි මේකේ මේ ඇන හතරක් තියෙනවා මේ උඩින් ඒක ගලවලා අපිට ඕපන් කරන්න පුළුවන් ඕපන් කරාම මෙන්න මේ දෙපැත්තේ තියෙනවා සිදුරු දෙකක් ඒකට හයි කරන්න පුළුවන් UVT එකයි ඔය STR එකයි හයි කරන්න පුළුවන්. එතකොට UVT එක මොකකටද හයි කරන්නේ? ඒකට අපි කියනවා under voltage strip එහෙම නැත්නම් under voltage coil කියලා. එතකොට මොකක්ද ඒකේ කාර්යය? මොකක්ද ඒකේ කාර්යය? under voltage strip එකේ ඒ කියන්නේ UVT එකේ කාර්යය මොකක්ද? මේ MCCB එක on කරන්න දෙන්නේ නැහැ. UVT එකට supply voltage එක ලැබුණේ නැත්තම් supply voltage එක. හරිද? MCCB එක on කරන්න දෙන්නේ නැහැ. UVT එකට supply voltage එක ලැබුණේ නැත්නම්. එහෙනම් UVT එක දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම UVT එක energize වෙලා ඉන්න ඕන trip මේ MCB එක on කරන්න. එතකොට මේකේ තියෙන වාසිය මොකද්ද? low voltage condition එකකට ආවොත් MCCB එක off වෙනවා. පරිපථය ආරක්ෂා කරන්න මේ පැත්තෙන් හොඳයි. තව එකක්. හදිසියට කරන්ට් එක යනවා. අපි කිව්ව මෝටරයක් තියෙනවා. මෝටරයක් තියෙනවා. අපි මෝටරයක් කියන මෝටරයක් නේ මෝටර කීපයක් තියෙනවා කියමු. අපි මෝටර ඔක්කොම එක සැරේට දාන්නේ නැහැ. ටික ටික ලෝඩ් කරන්නේ. මොකද එකපාරට මෝටර දාන්න ගියොත් ලයින් ට්‍රිප් වෙනවා. දැන් අපි කියමු ෆැක්ටරියක් තියෙනවා. ඒගොල්ලෝගේ KV එකට ප්‍රශ්නයක් වෙන නිසා ඒගොල්ලෝ මෝටර ඔක්කොම එක සැරේට දාන්නේ නැහැ. හරි. මෝටර ඔක්කොම එක සැරේට දාන්නේ නැහැ. කඩ දාන්නේ අපි එකක් ගන්න. එහෙම නැත්නම් VFD දාලා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එහෙම නැතුව මම මේ කියන්නේ නිකන් සරලව කරගන්න විදිහ. එහෙම තැනක හරිද? එහෙම තැනක කරන්ට් එක ගියා. හරිද? කරන්ට් එක ගියා. එකපාරට. කරන්ට් එක ආව ගමන් මෝටර ටික ඔක්කොම ඔන් වෙනවා. හරිද? එතකොට දැන් මේ UVT එකකින් කරන්නේ මොකද්ද? දැන් අපි කියමු UVT එකක් දාලා තියෙනවා නම් මේක දැන් සප්ලයි එනවා. මෝටර් කීපයක් එක සැරේට ඔන්න වෙනවා. මොකද වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා. අන්න. එතකොට මෙයා ෂන්ට් එක ඔන් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ තව ඇප්ලිකේෂන් අපි නිකන් මම සරල මේකක් කිව්වේ. ඒ වගේ සේෆ්ටි වලට දැන් අපි කියමු උදාහරණයක් මොකක්ද? දැන් අපි කියමු මෙහෙම කියලා. ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් කියලා. ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් එහෙම නැත්නම් ඔය අපි මේ ඒක රෙසිස්ටන්ස් එක වේරි කළා ස්පීඩ් කන්ට්‍රෝල් කරන එකක් කියමු. ඒතකොට අපි මුලදී ලොකු රෙසිස්ටන්ස් එකක් දීලා එන්න රෙසිස්ටන්ස් එක වැඩි කරනවා. හරි. ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් වගේ එකක් කියමු. ඒ වගේ එන්න රෙසිස්ටන්ස් එක වැඩි කරගෙන ගිහිල්ලා නෑ මූලියම් වැඩිම රෙසිස්ටන්ස් එක දෙනවා. මෝටරේ දුවන්න ගත්තාම රෙසිස්ටන්ස් එක අඩු කරලා 0 වගේකට අරන් තියෙනවා. ඔන්න ඔහොම තියෙද්දි එකපාරට සප්ලයි යනවා. දැන් අපේ අර රෙසිස්ටර්ස් ටික තියෙන්නේ කොහෙද? අඩු ප්‍රතිරෝධය වගේ. අන්න ඒ අවස්ථාවකදීත් මේ වගේ ෂන්ට් UV ටිකක් තියෙන එක වැදගත්කමක් තියෙනවා. කියන්නේ මේක ඇත්තටම සේෆ්ටි එකට. කියන්නේ අන්ඩර් වෝල්ටේජ් වුණොත් අපි කියමු වෝල්ටේජ් එක අඩු වුණොත් මේකේ වාසියක් තියෙනවා. ඉතින් මේ වැඩේම කරලා දෙනවා PFR එකක්. මේ වැඩේම PFR එකක් කරලා දෙනවා. මේක ඉන්බිල්ට් අපිට හයි කරන්න පුළුවන්. ඒ ඇසෙම්බල් මොඩල් එකක් විදිහට යන්න පුළුවන් UVT එක. PFR එකක් ගෙනල්ලා මේක ඇස්සේ හයි කරන්න බෑ. නැත්නම් PFR එකනොත් ඔය වැඩේ කරනවා. ඉතින් PFR එකෙන් ওই වැඩේ කරන්නත් ආයි තව අමතර උපකරණයක් අවශ්‍ය වෙනවා කන්ටැක්ටර් එකක් වගේ. එහෙනම් අපි දන්නවා UVT එකකින් කරන්නේ ඔන් කරන්න දෙන්නේ නැහැ. සප්ලයි වෝල්ටේජ් එක නැතුව හදිසිය අපිට නිකන් දාලා තියන්න බෑ UVT එක ඔන් කරනකම්. ඒ කියන්නේ UVT එකේ සප්ලයි එනකම් එයා ඔන් කරන්න දෙන්නේ නැත. අවශ්‍ය කෙනෙක් ඕලියා ගන්න. ඊළඟට ෂන්ට් කොයිල් එක මොකටද කරන්නේ? ෂන්ට් කොයිල් එකේ එහෙම කතන්දරයක් නැහැ. ෂන්ට් කොයිල් එකට කරන්ට් එක තිබ්බත් නැතත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට එයාගෙන් මොකද්ද තියෙන වාසිය? මොකටද එයා පාවිච්චි කරන්නේ? ෂන්ට් පින් එක. ෂන්ට් කොයිල් එක මොකටද පාවිච්චි කරන්නේ අපි? එයා නෝමල් කන්ඩිෂන් එකේ ඔන් කරන්න දෙනවා.
එතකොට ෆෝල්ට් කන්ඩිෂන් එකක් ආවොත් හරිද? ෆෝල්ට් කන්ඩිෂන් එකක් ආවොත් මෙයා ට්‍රිප් කරනවා. එතකොට ට්‍රිප් කරනවා කියන්නේ මේ ෂන්ට් කොයිල් එක කරන්නේ අපි කියමු මෙන්න මෙහෙමයි. මොකක් හරි මෝටර එක ප්‍රශ්නයක් හදිසි ප්‍රශ්නයක්. අපිට මේක හදිසියේ ක්ෂණිකව නවත්ත ගන්න ඕනේ. ඒක රිමෝට්. හරි. රිමෝට් අපිට කන්ට්‍රෝල් කරගන්න ඕනේ. නවත්ත ගන්න ඕනේ. ඒ වගේ වෙලාවට තියෙන වාසිය ෂන්ට් කොයිල් එක තියෙනවා හයි කරලා. මම ඒකේ ඩයග්‍රෑම් තව ටිකකින් පෙන්නනවා. හරිද? ඩයග්‍රෑම් පෙන්නනවා. ඒක නිසා කලබල වෙන්න එපා. ෂන්ට් කොයිල් එක සම්බන්ධ කරනවා ඉමර්ජන්සි ස්විච් එකකට. හරි. එතකොට අපිට අත්‍යවශ්‍ය කියන හදිසි අවස්ථාවක මේක ප්‍රෙස් කරා MCCB එක ඔෆ් කරන්න පුළුවන්. එතකොට MCCB එක හොයාගෙන පැනල් බෝඩ් ඇර ඉන්න ඕනේ නැහැ. අපිට මේ ඉමර්ජන්සි ස්ටොප් ස්විච් එක තියෙන රතු පාට ස්විච් එකක් තියෙන බටන් එක වගේ අන්න ඒ වගේ එකක් ප්‍රෙස් කරලා MCCB එක ට්‍රිප් කරගන්න පුළුවන්. ඒ ඉමර්ජන්සි ස්ටොප් එක. ඊට අමතරව ඕනේ නම් PFR එකක් කරහා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ELR එකක්. ওই වගේ උපකරණ පාවිච්චි කරලා මෙයා ට්‍රිප් කරන්න අපිට රිමෝට් ට්‍රිප් කරගන්න පුළුවන්. ඒ වගේ ඕනනම් අපිට දැන් GSM මොඩියුල් එකක් පාවිච්චි කරලා දැන් 70 ගානක් දුර ඉඳලා උනත් මේක ට්‍රිප් කරන්න පුළුවන්. GSM මොඩියුල් එකයි රිලේ එකකුයි කන්ටැක්ටර්ස් ඒ වගේ පාවිච්චි කරලා අපිට ට්‍රිප් කරන්න මේ කන්ටැක්ටර්ස් අවශ්‍ය නැහැ MCCB එක තියෙන නිසා. දුරස්ත පාලනය කරන්න නම් GSM මොඩියුල් එකක් රිලේ එකක් මේ ෂන්ට් කොයිල් එකට සප්ලයි දෙන්න රිලේ එකක් කරා දුන්නාම ඒ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න වගේ ෂන්ට් එකේ ඒතකොට UVT එකෙන් කරන්නේ අන්ඩර් වෝල්ටේජ් එකෙන් ලෝ වෝල්ටේජ් නම් එයා බැලුවා චෙක් කරා ඔෆ් කරා ඔන් කරන්න දෙන්නේ නැහැ. ෂන්ට් එක ෆෝල්ට් කන්ඩිෂන් එකක් නම් එහෙම නැත්නම් හදිසි අවස්ථාවක් නම් අපිට ඔෆ් කරගන්න chance එක දෙනවා. right. ඔන්න ඔකයි UVT STR එකේ වැදගත්කම. ඊළඟ ප්‍රශ්නය. ශුද්ධ පරිපත බිඳිනයක. ශුද්ධ පරිපත බිඳිනයක් කියන්නේ මොකද්ද? MCCB. ශුද්ධ පරිපත බිඳිනයක් කියන්නේ MCCB. MCC නෑ C දෙකක් නෑ එකයි. ශුද්ධ පරිපත බිඳිනය මේක ඉතින් අර අරිසෙන් අවබෝධ කිව්ව විදිහට සිඟිති පරිපත බිඳිනය කියලා කියනවා. දැන් අරිසෙන් අවබෝධ ඔය දීපු නම් ටික තමයි ගොඩක් පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකට දීපු නම් ටික. දැන් ඒක සාමාන්‍යකරණය වෙලා තියෙනවා. නමුත් මේක ශුද්ධ පරිපත බිඳිනය කිව්වොත් සාධාරණ නැහැ. නැත්නම් සිඟිති පරිපත බිඳිනය කියලා කියනවා. MCB miniature circuit breaker. miniature circuit breaker. ක්‍රියාකාරී මූලධර්මය අනුව කොටස් දෙකකට වෙන් කළ හැක කියලා කියනවා. ක්‍රියාකාරී මූලධර්මය අනුව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා කියනවා. ඒකට මොකද්ද ක්‍රියාකාරී මූලධර්මය? මම අර ඉස්සෙල්ලා චුට්ටක් ඉස්සෙල්ලා ගියා. එතෙන්දී ඉස්සෙල්ලා ගියේ මේ දැන් මෙතෙන්දී ඒක කියලා දෙන නිසා. මොකද්ද ක්‍රියාකාරී මූලධර්මය? එක thermal operation තාප ක්‍රියාකාරීත්වය. දෙවෙනි එක magnetic operation චුම්බක ක්‍රියාකාරීත්වය. තාප ක්‍රියාකාරීත්වය චුම්බක ක්‍රියාකාරීත්වය යන දෙකෙන්ම මේක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද්ද MCCB එක. එතකොට මේ තාප ක්‍රියාකාරීත්වය සඳහා අපි පාවිච්චි කරනවා බයිමෙටලික් එකක්. බයිමෙටලික් කියන්නේ දී ලෝහයක්. ඒ දී ලෝහ රත් වුණාම ඇද වෙනවා. මොකද එකක් ඉක්මනට ප්‍රසාරණය වෙන්න ගියාම අනිත් එක නම් නමාගෙන තමයි යන්නේ. එතකොට ඇද වෙනවා. දැන් ඊළඟ අවස්ථාවේ මෙන්න මේ වගේ වෙලා තියෙන්නේ. ඒ දෙන්න. අන්න ඒක පාවිච්චි කරලා ලිවර් ඒ කියන්නේ අපි ලිවර් කරලා MCB එක ට්‍රිප් කරන්න පුළුවන්. ඒ මොන අවස්ථාවේදීද? අධි ධාරා එහෙම නැත්නම් ඕවර් කරන්ට්
ඕවර් කරන්ට් කන්ඩිෂන් එකේදී තමයි තර්මල් ඔපරේෂන් එක පාවිච්චි කරන්නේ. හරි. තර්මල් එක එහෙම නැත්නම් තාප ක්‍රියාකාරීත්වය අධිධාරා තත්ත්ව යටතේ ක්‍රියාත්මක වේ. එන ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් එක තමයි දෙන්නේ තර්මල් ඔපරේෂන් එකෙන් දෙන්නේ ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් එක. ඊළඟට චුම්බක ක්‍රියාකාරීත්වය ගත්තාම ලුහු පරිපත තත්ත්ව යටතේ ක්‍රියාත්මක වේ. දැන් බලන්න ෂෝට් සර්කිට් එක දැන් තාප ක්‍රියාකාරීත්වය කියන්නේ ඕවර්ලෝඩ් එක. ඒක ඕවර්ලෝඩ් වුණාම බයෝමෙට්‍රික් එක රත් වෙලා ට්‍රිප් වෙනකන් යම්කිසි කාලයක් යනවා. දැන් මේ තර්මල් ඔපරේෂන් එක ගන්නවා වැඩි කාලයක්. නමුත් චුම්බක එක මොකද වෙන්නේ? ඒකට අපි ගාලා තියෙන කොයිල් එකක්. ඒ කොයිල් එක එනර්ජයිස් වෙනවා. ඒකෙන් ට්‍රිප් වෙනවා MCCB එක කමක් නැහැ. එතකොට චුම්බක ක්‍රියාකාරීත්වය ඉක්මන් තාප ක්‍රියාකාරීත්වය ස්ලෝ වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මෙයා සෑහෙන කාලයක් ගන්න පුළුවන් ඕෆ් වෙන්න. ඒ අපිට දීලා තිනවා කාලය සහ ධාරාව අතර වක්‍රයක්. අන්නේ වක්‍රයෙන් අපිට MCCB වල හොයා ගන්න පුළුවන්